හරිද? අයිබෝන් හැමෝටම අපි ගිය සතියේ කතා කරා අලුත් 11 ශ්‍රේණිය ආරම්භ කිරීම. අලුත් 11 ශ්‍රේණිය ආරම්භ කිරීම අපි ගිය සතියේ කතා කරා. එතකොට අලුත් 11 ශ්‍රේණියේ දරුවෝ කියලා කියන්නේ තාම 10 පන්ති ඉගෙනගෙන අවසාන වාර විභාගෙ සිදුුනේ නැහැ. ඒ වුණාට අපි ලබන වසර වෙනුවෙන් අලුත් පන්ති ආරම්භ කිරීම සිදු කරා. ඒ අතරතුරේ මම 10 පාඩම් ටිකක් කතා කරන බව ඔයාලට මතක් කරා. ඒ අනුව අපි 10 11 දෙකම කතා කරගෙන යමු. එතකොට 10 අවසාන වාර විභාගයට මුහුණ දෙන්න පුළුවන් වගේම 10 පාඩම් ටික කොහොමද අපිට 11ට ආයි කතා කරන්න වෙනවා. නේද? 10 පාඩම් මාතෘකා ටික 11 පන්තියට අවශ්‍යයි. මොකද ඔයාලගේ 2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා 2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඒ ටික අවශ්‍යයි. ඒ නිසා ඒ පහුගිය මාතෘකාත් කතා කරමින් අලුත් පන්තියේ මාතෘකා ටික අපි සාකච්ඡා කරගෙන යමු. මම ගිය සතියේ පටන් ගත්ත පුතේ අපේ 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම මතක් කරා නේද? 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම අපි කතා කරා ගිය සතියේ කාර්මික විප්ලවය. එතකොට කාර්මික විප්ලවය කියන මාතෘකාව තුල සිට තමයි ලෝකයේ සියලු රටවල් වල ඉතා විශාල ප්‍රමාණයේ සංවර්ධනයන් සිද්ධ වෙන්නේ. අද වර්තමාන වෙනකොට ලෝකය පුරාම වේගවත් සංවර්ධනයට ආරම්භක හේතුව බවට පත් උනේ අන්න අර කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය තුලින් තමයි ලෝකයේ විශාල තාක්ෂණික කුෂිකාර්මික ඊට පස්සේ වෙළඳපොළ යන සෑම අංශයකම වේගවත් දියුණුවක් විශාල පරිවර්තනයක් සිදු වෙන්නේ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස. එතකොට මේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ ඊටත් පෙර සිදුවෙච්ච සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස. අපි දන්නවා යුරෝපයේ මුලින්ම ආරම්භ වුණා පුතේ මොකද්ද? පුනරුදය කියන මාතෘකාව. අපේ දරුවෙක් කියනවා අපිට ඉස්කෝලෙන් පොත් දුන්නේ නැහැයි කියලා. පුතේ තාම ඉස්කෝලෙන් පොත් දුන්නේ නැහැ. මොකද හේතුව? ඔයාලට තවමත් 10 පන්තියේ ටිකක් උගන්වන්න තියෙන නිසා. ඒ නිසා හොඳම වැඩේ තමයි ඔයාලගේ අයියලා අක්කලා නැත්නම් හිතවත් අසල්වැසි අයියලා අක්කා කෙනෙක්ගෙන් පොත පොඩකට ඉල්ල ගන්න. මොකද ඒ අය විභාගෙ ලියලානේ ඇත්තේ. ලියලා ඇත්තේ එහෙම නැත්නම් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැති. ලියලා ඉන්න කෙනෙක්ගෙන් පොත ඉල්ල ගන්න පුළුවන්. ලියන්න ඉන්න කෙනෙක්ගෙන් පොත ඉල්ලගෙන පළවෙනි පාඩම විතරක් ෆොටෝකොපි ගහලා ගන්න පුළුවන්. තව මාස කිහිපයකින් ඉන්නවාට මාස දෙකකින් විතර පොත ලැබෙවි. පොත ලැබෙනකම් අසල්වැසි හිතවත් අයියා කෙනෙක්ගෙන් අක්ක කෙනෙක්ගෙන් හෝ එහෙම නැත්නම් ඔයාලගේම අයියලා අක්කලා ගාව 11 පොත ඇති. විභාගෙ ලියපු කෙනෙක් ඉන්නව නම් එයාලගෙන් පොත ඉල්ල ගන්න. මෙවර විභාගෙ ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් ඉන්නව නම් පොත ඉල්ලගෙන ෆොටෝකොපියක් ගහ ගන්න පළවෙනි පාඩම. 10 පාඩම් ටික ඔක්කොම ආවරණය කරමින් ඔයාලට දැන් පාසල් පටන් ගත්තට පස්සේ අපි හැම පාඩමක්ම ආවරණය කරමින් ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා කරමු. ඉදිරියේදී මම මෙහෙම කරනවා 11 ශ්‍රේණිය උගන්වන ගමන් 10 පාඩම් වලට අදාළ ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා කරනවා. එතකොට 10 කොටස් ටික ඔයාලට මතක් වෙයි. වාර විභාගෙ වෙනුවෙන්. හරිනේ? හැම පාඩමක්ම ආවරණය කරලා ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. එතෙක් අපි 11 ටික වැඩ ආරම්භ කරගෙන යමු.
එතකොට මම ගිය සතියේ කතා කරපු මේ කාර්මික විප්ලවය කියන මාතෘකාවට පසුබිම සකස් වෙන්නේ පුතේ යුරෝපයේ සිදුවුණා මහා පුනරුදය කියන එක. විශාල සමාජ පරිවර්තනයක්, විශාල පෙරලියක් සිදුවෙච්ච මහද්වීපයක් බවට පත් වෙනවා යුරෝපා මහද්වීපය. ඒ නිසා යුරෝපයෙන් ඇති වුණා විශාල පුනරුදය. පුනරුදය කියන්නේ සෑම අංශයකම යලි පිබිදීමක් ඇති වෙනවා. සෑම අංශයකම යලි පිබිදීමක්. ඒ පිබිදීමට බලපෑවේ හේතුව අහලා තියෙනවා අපි කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්කීන් විසින් අල්ලා ගැනීම. කොන්ස්ටන්තිනෝපල් කියන නගරය තුර්කීන් විසින් අල්ලා ගැනීම නිසා යුරෝපයේ අය ඒ නගරය අල්ලගන්න වෙලාවේ ඒක තිබිච්ච පොත්පත් ගෙනහිල්ලා කියවලා ඒවෙන් ලබාගත් දැනුමක් තියෙනවා. අනේ දැනුමේ ප්‍රතිඵලයක් ලෙස හැම අංශයක්ම ඉතා වේගෙන් සංවර්ධනය වෙනවා. ඉතා වේගෙන් දියුණු වෙනවා. දැන් අපිත් මේ කරන්නේ පුනරුදයක්. පොත්පත් කියවමින් අලුත් කරුණු අපි එකතු කරගන්නවා. දවසින් දවස අලුත් කරුණු ටිකක් අපේ මේ මොළයට, මනසට එකතු කරගන්නවා. එතකොට පුනරුදයක් දවස ගානේ සිදු වෙනවා. පන්ති ආරම්භ කළ වෙලාවෙ ඉඳලා අවසාන වෙන මොහොත දක්වා අපි පන්තියේ ඉන්නවා කියන්නේ කරුණෙන් කරුණ අලුත් දේවල් ටිකක් අපිට ගන්න පුළුවන්. අපි කාර්මික විප්ලවය හඳුනාගත්තා. මේ කාර්මික විප්ලවය ඇයි බ්‍රිතාන්‍යයෙන් එහෙම නැත්නම් එංගලන්තයෙන් බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් එංගලන්තය ඇයි ඒ රටින්ම ආරම්භ වුණේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි දැන් හොයන්න ඕන. මේ කාර්මික විප්ලවය ඇයි ලංකාවෙන් පටන් ගත්තේ නැත්තේ? ඇයි ඇමරිකාවෙන් පටන් ගත්තේ නැත්තේ? ඇයි ජපානයෙන් පටන් ගත්තේ නැත්තේ? ඇයි මේක එංගලන්තයෙන්ම පටන් ගත්තේ? ඒ කියන්නේ බ්‍රිතාන්‍යයෙන් පටන් ගත්තේ ඇයි? අන ප්‍රශ්නයක් තියෙනවා අපිට. එහෙනම් කාර්මික විප්ලවය එංගලන්තයෙන් එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙනවා. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙන්න බලපෑව සාධක. බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් එංගලන්තය එහෙම නැත්නම් ඉංග්‍රීසීන්ගේ මව්බිම. බ්‍රිතාන්‍ය, එංගලන්තය, ඉංග්‍රීසීන්ගේ මව්බිම. මේ නම් ඔක්කොගෙම හඳුන්වන්නේ එකම රටක්. අන්නේ රටින් තමයි කාර්මික විප්ලවය පටන් ගත්තේ. එතකොට ඒ රටින් කාර්මික විප්ලවය ආරම්භ වුණේ මොනවා හරි හේතු සාධක ගොඩක් මත. කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වෙන්නේ හේතු සාධක ගොඩක් මත. මොනවද ඒ කියලා අපි බලමු. කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වෙනවා. ඒ එංගලන්තය කියන රටේ බ්‍රිතාන්‍ය කියන රටේ ජනගහනය එන්න වැඩි වෙනවා. ජනගහනය වැඩි වෙනකොට මේ වැඩි වෙන ජනයාට ආහාර අවශ්‍යයි. මේ වැඩි වෙන ජනයාට විවිධ උපකරණ අවශ්‍යයි. ඒ දේවල් සපයන්න ඒ අයට තාක්ෂණය භාවිතා කරන්න වෙනවා. ආහාර ටික වැඩි කරන්න තාක්ෂණය ඕන. ආහාර ටික වැඩි කරන්න තාක්ෂණය. පෝර ටික හදන්න ඕන. වගාබිම් ටිකට යන්ත්‍ර සූත්‍ර අවශ්‍යයි. අලුතින් භෝග වර්ග හඳුන්වා දෙන්න ඕන. අස්වැන්න වැඩි කිරීමේ ක්‍රම හදා ගන්නට ඕන. ඒ නිසා ඒ අය කෘෂිකර්මාන්තය වෙනුවෙන් තාක්ෂණය භාවිතා කරා. කෘෂිකර්මාන්තය සඳහා තාක්ෂණය භාවිතා කරනවා කියන්නේ කාර්මික විප්ලවය. ජනතාවගේ අවශ්‍යතා ටික ඉක්මනින් ඉටු කරලා දෙන්න ඕන. ජනතාවගේ අවශ්‍යතා ටික ඉක්මනින් ඉටු කරන්න නම්
වේගයෙන් ඉටු කරන්න නම් ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත අවශ්‍ය වුණා. අන කර්මාන්ත වලින් ඒ වැඩ ටික කරනවා කියන්නේ කාර්මික විප්ලවය. ඊට පස්සේ යාළ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කර්මාන්ත කරගෙන යනකොට ගොඩාක් නිෂ්පාදන සිදු වෙනවා. ගොඩාක් නිෂ්පාදන කරනකොට ඒ නිෂ්පාදන ටික යාලට අලෙවි කරන්න අවශ්‍ය වුණා. විකුණන්න අවශ්‍ය වුණා. අලෙවි කරන්න එහෙම නැත්නම් විකුණන්න ඒ අයට වෙළඳ පොළවල් ඕන වුණා. ඊට පස්සේ මේ අය රටේ විතරක් නෙවෙයි රටින් බැහැරටත් ගිහිල්ලා වෙළඳාම් කරනවා. අතිරික්තව නිෂ්පාදනය වෙළඳාම් කරනවා. දැන් අතිරික්ත කරනකොට යාලට කර්මාන්ත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වුණා බල ශක්තිය. කර්මාන්ත පණ නංවන්න ඒවා බල ගන්වන්න බල ශක්තිය ඕන වුණා. එයාලට ඒ බල ශක්තිය ඒ රටේ තිබුණා. ඉස්සර මේ යුගය තුල ප්‍රධාන බල ශක්තිය වශයෙන් ඒ අය භාවිතා කරේ ගල් අඟුරු කියන බල ශක්ති සම්පත. පොළවෙන් ගොඩ දාගත්ත ගල් අඟුරු. අපේ මේ ශාක කොටස් දිරලා පොළොව යට වැළලිලා ගිහිල්ලා අවුරුදු ඒවා දිරලා තාපයන්ට ලක් වෙලා ඔය යත ඇතුලේ ගැඹුරේ ඇදුන ගල් අඟුරු. ගල් අඟුරු ටික යාලා ගත්තා. බ්‍රිතාන්‍ය කියන රටේ විශාල ඒ වයින්ට බල ගන්නවනවා. ප්‍රධාන බල ශක්තිය වශයෙන් ඉතා කරනවා ගල් අඟුරු. විවිධ යන්ත්‍ර සූත්‍ර විවිධ උපකරණ ඒව හදන්න යාලා යකඩ නිපදවන්න පටන් ගත්තා. යකඩ හදන්න අමුද්‍රව්‍යයක් අවශ්‍යයි. යකඩ හදන අමුද්‍රව්‍ය බවට පත් වෙනවා යපස් කියන යකඩ මිශ්‍ර පස. යකඩ මිශ්‍ර වෙච්ච පස තියෙනවා. ඒවට කියනවා යපස්. ඒවත් මේ පොළොව යට ශාකමය කොටස් දිරලා විවිධ තාපයන්ට ප්‍රතික්‍රියාවන්ට ලක් වෙලා පොළොව අභ්‍යන්තරය තුල විවිධ ආකාරයේ යකඩ වර්ග හැදුනා. රතු මැග්නටයිට් කියන ලිමොනයිට් කියන සීඩරයිට් කියන විවිධ යපස් වර්ග තිබුණා. අන්න පොළවෙන් හාරලා යකඩ ටික වෙන් කරගත්තා. ඒව යොදාගෙන විවිධ යන්ත්‍ර සූත්‍ර හදනවා. සෑම යන්ත්‍රයකම කොටස් සකස් කරගන්නේ අය අර යකඩ භාවිතා කරා. යකඩ භාවිතා කරමින් විවිධ යකඩ උපකරණ යන්ත්‍ර සූත්‍ර නිපදවනවා. ඒ යන්ත්‍ර සූත්‍ර බල ගන්වනවා. ඒව ක්‍රියාත්මක කරනවා ගල් අඟුරු කියන බල ශක්තිය යොදාගෙන. දැන් මේ කර්මාන්ත වලින් විවිධ නිෂ්පාදන කරන්න ඔවුන්ට හැකියාව තියෙනවා. ඔවුන්ට මේව කරන්න
විශාල ධන සම්පතක් තිබුණා. විශාල ධනයක්. මොකද මේ අය ලෝකයේ ගොඩක් රටවල් යටත් කරගත්තා. රටවල් යටත් කරගෙන ඒ රටවල් වල තියෙන විවිධ වටිනා සම්පත් ඒ අය එකතු කරගත්තා. රටවල් යටත් කරගෙන ඒ රටවල් වලින් ගල් අඟුරු ගෙනිච්චා. යපස් කියනේ වරගෙන ගියා. එතකොට ඒ අයට විශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක්, විශාල බලශක්ති ප්‍රමාණයක් එකතු කරගන්න හැකියාව ලැබෙනවා. යටත් විජිත රටවල් වලින් අඩු මිලට ඒව ගෙනහිල්ලා නිෂ්පාදන කරා. වැඩියෙන් කරපු නිෂ්පාදන අර රටවල් වලට විකුණා. එයාලගේ රටට අවශ්‍ය ටික තියාගෙන වැඩි දේවල් අවට රටවල් වලට විකුණන්න පටන් ගත්තා. එහෙම විකුණනකොට ඒ අයට ලොකු ධනයක් එකතු වෙනවා. මහා ධනවත් පවුල් ගොඩ නැගෙනවා. ඔවුන් මේ ධනය වැය කරමින් තව දුරටත් කර්මාන්ත ආරම්භ කරනවා. මහා පරිමාණයෙන් කර්මාන්ත බිහි වෙනකොට ලොකු වෙළඳ පොළවල් හැදෙනවා. එංගලන්තය කියන්නේ ලොකු රටක් නෙමෙයි. පොඩි දූපතක්. ඒ දූපත වටේටම තියෙනවා වෙළඳ වරායවල්. ඒතකොට ලෝකෙට මේ දේවල් විකුණන්න ගෙනියන්න පුළුවන්. අපි කියනවා අපනයනය කරනවා. ලෝකයේ තියෙන දේවල් එකතු කරගන්න පුළුවන්. අර වරාය පහසුකම් තියෙන නිසා. ඒ නිසා අපනයනය සහ ආනයනය ඒ අයට වඩාත් පහසු වුණා. මිනිස්සු යොදාගෙන වැඩ කරා. එංගලන්තයේ මහා පරිමාණ කර්මාන්තකරුවෝ දුප්පත් ජනතාව විශාල වශයෙන් වැඩට යොදාගත්තා. වහල් සේවකයෝ වශයෙන් වහලුන් වශයෙන් වැඩට යොදාගත්තට පස්සේ විශාල වශයෙන් ලාභ ලබන්න පුළුවන් නිෂ්පාදන සිදු වෙනවා. ඒත් එක්කම මේ අය ඒ දේවල් ලෝකයට අලෙවි කරලා මුදල් එකතු කරනවා. එංගලන්තය කියන රට තුල හොඳ දේශපාලනයක් තියෙනවා. දේශපාලනය හොඳ වෙනකොට කර්මාන්ත ටික නිදහසේ පවත්වගෙන යන්න පුළුවන් වෙනවා. ඒ නිසා කර්මාන්ත එංගලන්තයෙන් ආරම්භ වුණා. අර පුනරුදය වෙලාවේ එංගලන්තයේ අයගේ තාක්ෂණික දැනුම වැඩි වෙනවා. කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්කීන් අල්ල ගන්න වෙලාවේ පුතේ. කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්කීන් අල්ල ගන්න වෙලාවේ ඒ නගරෙ තිබිච්ච පොත්පත් එක එක රටවල් වලට අරන් යනවා. කොන්ස්ටන්තිනෝපල් නගරය යුරෝපා අයගේ ප්‍රධාන වෙළඳ නගරයනේ. යුරෝපා කණ්ඩායමේ ප්‍රධාන වෙළඳ නගරය තමයි කොන්ස්ටන්තිනෝපල්. ඒක අල්ලගත්තා තුර්කි ජාතිකයන්. ඒ කියන්නේ මුස්ලිම් වරුන්, ඉස්ලාම් භක්තිකයන්. කොන්ස්ටන්තිනෝපල් නගරය තුර්කීන් අල්ල ගන්නකොට ඒකෙ තිබිච්ච වටිනා කියන අර පොත්පත් ලිපි ලේඛන එක එක රටවල් වලට අරගෙන යනවා. ඒ අය ඒ පොත්පත් හොඳින් කියවනවා. ඒවයි තියෙනවා විවිධ විද්‍යාත්මක දැනුම, කර්මාන්ත දැනුම, විවිධ වෙළඳපොළ ක්‍රම, අලුතින් සංවර්ධනය කරන්න ඕන අංශ මේව ගැන අර පොත්පත්වල තියෙනවා. ඒව හොඳට කියෙව්වා. කියවලා ඒවයින් ගත්ත දැනුම ඒ අය කර්මාන්තවල ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරනවා. කර්මාන්තවල ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරගෙන යනකොට
අන්නේ අයගේ කර්මාන්ත ටික දියුණු වෙනවා. මහා පරිමාණ ලෙස එයට වෙන නිෂ්පාදන කරන්න පුළුවන් වෙන්නේ අන්න අර පුනරුදයෙන් ගත්ත දැනුම නිසා. එංගලන්තේ ජනයාගේ අවශ්‍යතා ටික දවසින් දවස වැඩි වෙනවා. වැඩි වෙන සෑම අවශ්‍යතාවයක්ම අර කර්මාන්ත වලින් සපයා දෙන්නට එංගලන්තයට හැකියාව ලැබෙනවා. ඒ කර්මාන්ත වල නිෂ්පාදන විශාල වශයෙන් එංගලන්තයේ තුලටම අවශ්‍ය වෙනවා. ඒ නිසා කර්මාන්ත දිගින් දිගටම සංවර්ධනය වෙලා ගමන් කරනවා. කුෂි කර්මාන්තයට යන්ත්‍ර භාවිතා කරනකොට ගොවිතැන් කරපු කුඩා ගොවීන් තමන්ට යන්ත්‍ර භාවිතා කරන්න බැරි නිසා ඒ වගාබිම් අතහැරලා දැම්මා. යන්ත්‍ර භාවිතා කරමින් මහා පරිමාණ ගොවීන් පරිමාණ දුප්පත් ජන ගත්තා. අඩු මුදලකට අල්ලගත් මහා පරිමාණ ගොවීන් අල්ල ගන්නවා. දුප්පත් ජනතාවගේ ඉඩම් ටික මහා පරිමාණ ගොවීන් අල්ල ගන්නකොට මහා පරිමාණ ගොවීන් යන්ත්‍ර යොදාගෙන කර්මාන්ත පවත්වගෙන යනකොට දුප්පත් ජනතාවට රැකියා නැති වෙනවා. ඒ අයට රැකියා නැති නිසා ගොවිතැන නැති නිසා ඒ අය රැකියා සොයාගෙන යනවා නගරයට. රැකියාවක් නැති අය රැකියා සොයාගෙන යනකොට අන්නේ අයගේ ශ්‍රමය පුතේ අඩු මුදලකට අර කර්මාන්තවල වැඩට ගනවා. වගාබිම් නැති වගාබිම් අහිමි ගොවීන් රැකියාවන් සොයාගෙන නගරයට යනකොට නගරවල කර්මාන්තකරුවෝ අර ශ්‍රමිකයන් අඩු මුදලකට අඩු වැටුපකට ඒ කර්මාන්තවලට ගනවා. ඒ අයගෙන් ශ්‍රමය අධික ලෙස ලබා ගන්නවා. වැටුපක් පමණක් ඒ අධික ලෙස ගෙනවා ශ්‍රම සූරා කෑම. වහලුන් ලෙස වහල් විශාල පිරිසක් මුදලකට කර්මා
අධික ලාභයක් ලබන්න පුළුවන්. අන්නේ නිසා අඩු මුදලකට කර්මාන්තයට ඒ අයට ශ්‍රමය ගන්න පුළුවන් වෙනවා. රයිට්. එතකොට පුතේ කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වෙන බලපෑව සාධක ගොඩක් අපි දැන් දැනගත්තා. කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වෙන බලපෑව සාධක ගොඩක් කතා කරා. එකක් තමයි එහෙ ධනපති පන්තියක් නිර්මාණය වුණා. ධනපති පන්තියත් එක්ක අර ඉඩම් නැති, රැකියා නැති කම්කරු පන්තියක් රට තුල බිහි වෙනවා. ඒ වගේම ගොඩාක් අඩු වැටුපකට වැඩ කරන, යටත් වෙලා වැඩ කරන වහල් ජන සමාජයකුත් එදා එංගලන්තයේ බිහි වුණා. අන්නේ සාධක රැසක් මත එංගලන්තයේ කාර්මික විප්ලවය වේගෙන් සංවර්ධනයට ලක් වෙනවා. දැන් මතකයිනේ පුතේ කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වෙන්න බලපෑව සාධක. ඉස්සෙල්ලම පුතේ කාර්මික විප්ලවය එංගලන්තයෙන් බිහි වෙන්නේ එයාලට අවශ්‍ය නිෂ්පාදන කරගන්න. ඒ නිෂ්පාදන ටික වැඩි වෙන්න ඒ අය කල්පනා කරනවා අපිට පුළුවන් මේවා වෙනත් රටකටත් ගිහිල්ලා විකුණන්න. ඉස්සෙල්ලම යාලා තමන්ට අවශ්‍ය දේවල් හදාගත්තා. තමන්ට ඒවා වැඩි වෙන්න මොකද කරේ? ඒ දේවල් ටික වෙනත් රටවල් වලට එංගලන්තයෙන් පිට අනෙක් යුරෝපා රටවල් වලට විකුණනවා. ඒකෙන් හොඳ ලාභයක් ලබනවා. ඒ සියලුම ලාභයන් ඔවුන් මොකද කරේ? ඒ සියලුම ලාභයන් ඔවුන් යොදනව මොකටද? අර කර්මාන්ත ටික තවත් දියුණු කරන්න. අන්න ඒ විදියට කාර්මික විප්ලවය සංවර්ධනය වෙනවා. ඔවුන් දියුණු වෙන්න ඔවුන්ගේ අවශ්‍යතාව වැඩි. ඔවුන් දියුණු වෙන්න ඔවුන්ගේ අවශ්‍යතාව වැඩි. ඒ අවශ්‍යතාව ටික දැන් යන්ත්‍ර වලින් කරගන්නවා. දැන් අපේ රටෙත් අපි අපේ අවශ්‍යතාව වැඩි වෙනකොට ඒව යන්ත්‍ර වලට බාර දෙනවා. රෙදි සෝදන ටික යන්ත්‍රයකට බාර දෙනවා. පොල් ටික ගාන්න මැෂින් එකකට බාර දෙනවා. පොල් ටික කොටලා දෙන්න මැෂින් එකකට බාර දෙනවා. ගෙදර විවිධ පිරිසිදු කිරීම කරනකොට ඒව යන්ත්‍ර වලට බාර දෙනවා. සිමෙන්ති ටිකක් අනන්න යන්ත්‍රයකට බාර දෙනවා. මේ වැඩ ගොඩක් කරනවාද යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන්. ඒ යන්ත්‍ර සූත්‍ර වලට ආරම්භය සිදු වෙන්නේ කොහෙන්ද පුතේ? එංගලන්තයෙන්.
තාක්ෂණය කර්මාන්ත බවට පත් කරගත්තේ එංගලන්තයෙන්. ඒ නිසා කාර්මික විප්ලවය උපදින්නේ එංගලන්තය තුලින්. ඔවුන් මුලින්ම ඔවුන්ට ඕන දේවල් වලට කර්මාන්ත භාවිතා කරා. පස්සේ කාලේ ඒවා ලෝකයේ පුරාවට ව්‍යාප්ත වෙනවා. ඇයි ඔවුන්ගේ වැඩ පහසු වෙනකොට අනෙක් රටවල් බලනවා අපිටත් ඒව ගත්තනම් අපේ වැඩෙත් පහසු කරගන්න පුළුවන්. දැන් අපේ රටේ කුඹුරු වල සීසාන අත්‍යක්‍රය සීසාන මහ ට්‍රැක්ටරය ගොයම් කපල පාගලා අස්වැන්න සකස් කරන ඒ මැෂින් ටික ඒ ගොයම් කපන මැෂින් හාවෙස්ටර් යන්ත්‍ර කම්බයින් මැෂින් මේවා අපේ ඒවා නෙමෙයි. අර ගොයම් කපන මහා මැෂින් හාවෙස්ටර් කම්බයින් කියන මැෂින් ඒ කිසිවක් අපේ නෙමෙයි. ඒ ඔක්කොම විදේශ සමාගම් වල ඒවා. ඒ ඔක්කොම ඒවා විදේශ සමාගම් වල. එතකොට ඒවයින් අපි මෙහාට ඒව ගෙන්න ගන්නේ අපේ වැඩ ටික පහසු කරගන්න. අපේ වැඩ ටික පහසු කර ගැනීම සඳහා එතකොට එංගලන්තය කියන රට විශාල සංවර්ධනයක් ලබා ගත්තා. ඒ අයගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න කර්මාන්ත ආරම්භ කිරීමත් එක්ක මම කියමින් හිටියේ ලංකාවට ගෙනාපු මැෂින් ඔක්කොම විදේශ රටවල් ඔවුන්ගේ අරමුණු සඳහා සකස් කරගත් ඒවා. ඔවුන්ගේ අරමුණු සඳහා සකස් කරගත් ඒවා තමයි ඔක්කොම යන් සූත්‍ර. එතකොට අපි ඒව ගෙන්න ගත්තේ අපේ වැඩට පහසු කරගන්න. ලෝකයේ තියෙන ඒ මැෂින් ටික හදන්න මූලික තාක්ෂණය දෙන්නේ පුතේ එංගලන්තයෙන්. ඒ අවශ්‍ය සියලුම තාක්ෂණය ලෝකයට යන්නේ එංගලන්තය තුලින්. ඒ නිසා කාර්මික විප්ලවය උපත ලබනවා එංගලන්තයේ එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය කියන රට තුලින්. කාර්මික විප්ලවය උපත ලබනවා එංගලන්තය කියන රට තුලින්. දැන් පැහැදිලි නේද හැමෝටම? එහෙනම් කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වෙන්නේ ඔවුන්ගේ අවශ්‍යතා සඳහා. ඔවුන් ඒකෙන් දියුණු වෙන්න ඔවුන් කල්පනා කරා මේක තවත් සංවර්ධනය කරලා ලෝකයේම වෙළඳපොළට බලපෑමක් කරන්න ඕන. ලෝකයේම වෙළඳපොළ අපි අල්ල ගන්න ඕන. අපි නිෂ්පාදන කරලා ලෝකෙට දෙන්න ඕන. ඒතර අපිට විශාල ලාභයක් ලබන්න පුළුවන්. විශාල සම්පත් ටිකක් එකතු කරගන්න පුළුවන්. අන්න ඒ විදියට ඔවුන්ගේ බලය ඔවුන් ව්‍යාප්ත කරනවා කාර්මික විප්ලවය සමග. හැබැයි පුතේ ඒ කාර්මික විප්ලවයේ ඊට පස්සේ අනෙක් රටවල් වලට යනවා. දැන් ඒ රටවලුත් කාර්මික තාක්ෂණයෙන් මහා ප්‍රබලය වෙලා තියෙනවා. අද කාර්මික තාක්ෂණයේ මහා ප්‍රබලයෙක් තමයි ජපානය. එතකොට කාර්මික විප්ලවය පටන් ගත්තේ එංගලන්තයෙන්. එංගලන්තයෙන් එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයෙන්. අද එයා නෙමේ ප්‍රබලයා. අද ජපානය. තවත් වේගෙන් එන රටවල් තියෙනවා. චීනය වේගෙන් එනවා. දකුණු කොරියාව ඉතා වේගෙන් එනවා. ඉන්දියාව වේගෙන් යනවා. ඇමරිකාවත් ටිකක් වේගෙන් ඉස්සෙල්ලා යුරෝපා රට
අපි එහෙම වේගෙන් යන්නේ නැහැ. අලුත් දේවල් හොය හොය යන ප්‍රමාණය අඩුයි. අපි කාගේ හරි එකක් දිහා බලන් ඉන්නවා. නේ? අපි එහෙම යමක් කරන්නේ වගේ. නේද? දැන් සම්පත් නැති රටවල් සම්පත් හද කොතනකින් හරි ගෙන්නගෙන හරි දියුණු වෙනවා. ජපානයේ මොනවත් සම්පත් නැහැ. සම්පත් තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ගල් අඟුරු එහෙම බොහොම චුට්ටයි තියෙන්නේ. සම්පත් නෑම තමයි. හැබැයි ඒ අයගේ මිනිස්සු ගාව තියෙනවා උවමනාව කියන සම්පත. මේ දේ කරන්න ඕනමයි කියන යහපත් මානසික සම්පත තියෙනවා. ඒ කියන්නේ හොඳ මොළ තියෙනවා. අන්න හොඳ මොළ බිහි වෙන්න ඒ අය කර්මාන්ත දියුණු කරලා. අපේ රටේ සම්පත් තියෙන මිනිරන් ඕන තරම් තියෙනවා අපේ රටේ. නේද? මිනිරන් ඕන තරම් තියෙනවා. khනිජ වැලි තියෙනවා. නේ? යපස් තැන් වල ටික තියෙනවා. හොඳ දේශගුණයකුත් තියෙනවා. අවශ්‍ය සම්පත් ටික ඔක්කොම තියෙනවා. කර්මාන්ත සංවර්ධනය කිරීමේ අර උවමනා සම්පත නැහැ. කර්මාන්ත සංවර්ධනය කිරීමේ උවමනා සම්පත නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වුණේ ඒ අය ගාව හොඳ අවශ්‍යතාවයක්. විශාල ඉලක්කයක් තිබුණා. කොහොම හරි ලෝකයේම වෙළඳ පොළට පිවිසෙන්න. අන්න ඒ නිසා පුතේ එංගලන්තයේ කියන රටෙන් කාර්මික විප්ලවය ආරම්භ වෙනවා. එහෙනම් එංගලන්තයෙන් කාර්මික විප්ලවය ආරම්භ වීමට බලපාපු හේතු සාධක ගොඩක් තියෙනවා. එංගලන්තයෙන් කාර්මික විප්ලවය ආරම්භ වෙන්න බලපාපු හේතු සාධක ගොඩක් තියෙනවා. හරිනේ? මාතෘකාව ලියන්න. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් එහෙම නැත්නම් එංගලන්තයෙන් දෙකම එකයි. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් එහෙම නැත්නම් එංගලන්තයෙන් ආරම්භ වීමට හේතු කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වීමට බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙන බලපාපු හේතු සාධක. බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙන බලපාපු හේතු සාධක. කරුණු වශයෙන් ලියන එක පුනරුදේ බලපෑම තුළින් විද්‍යාත්මක අංශය ඉතා
දියුණු වීම.
හරිද පුතේ ඊළඟටද? පළවෙනි එක තියෙනවා පුනරුදේ බලපෑම තුලින් විද්‍යාත්මක අංශය ඉතා දියුණු වීම. පුනරුදේ බලපෑම තුලින් විද්‍යාත්මක අංශය ඉතා දියුණු වීම. දෙවෙනි එක තියෙනවා කර්මාන්ත සඳහා අවශ්‍ය යකඩ නිපදවීමට. කර්මාන්ත හදන්න යකඩ ඕනනේ. ඒ යකඩ ටික නිපදවන්න යපස් කියන සම්පත. යකඩ හදන්නේ යපස් කියන අමුද්‍රව්‍යයෙන්නේ. ඒකට යපස් කියන සම්පත බ්‍රිතාන්‍යයේ ගොඩාක් සුලභ ලෙස තිබුණා. බල ශක්තිය වශයෙන් යාළ ගත්තේ ගල් අඟුරු. අමුද්‍රව්‍ය වශයෙන් ගත්ත යපස්, බල ශක්තිය වශයෙන් ගත්තා ගල් අඟුරු. ඒතර මේ ගල් අඟුරු කියන සම්පත එංගලන්තය තුල ඕන තරම් තියෙනවා. ඒ නිසා එංගලන්තය තියෙනවා. විශාල ආයෝජනයන් කරනකොට විශාල කර්මාන්ත බිහි වෙනවා. එහෙනම් ධනවතුන් විශාල වශයෙන් ආයෝජනයන් සිදු කිරීම. ජනගහනය වැඩිවීම නිසා ඔවුන්ට භාණ්ඩ හා සේවා වැඩි වශයෙන් අවශ්‍ය වීම. අන්න ජනගහනය වැඩි වෙනකොට ඒ අයට භාණ්ඩ හා සේවා විශාල වශයෙන් ඕන වෙනවා. අන්නේ අවශ්‍ය දේවල් සපයන්න ඒ අය කර්මාන්ත පටන් ගන්නවා. එතකොට ජනගහනය වැඩි වෙනකොට ඔවුන්ට අවශ්‍ය දේවල් නිපදවන්න ඒ අයට කර්මාන්ත විශාල වශයෙන් සංවර්ධනය කරන්නට අවශ්‍ය වෙනවා. හයවෙනි එක
6 7 8 9. ඔක්කොම ලියා ගන්න පුතේ. ඔක්කොම ලියා ගන්න. ඉවර වුණාම කියන්න. හරිද පුතේ?
හත් වෙනි එක තියෙනවා ජනතාවට අවශ්‍ය රෙදිපිලි නිපදවීම වැඩි කිරීමට කර්මාන්ත අවශ්‍ය වීම. ජනතාවට අවශ්‍ය රෙදිපිලි නිපදවීම වැඩි කිරීමට රෙදිපිලි නිපදවීම වැඩි කිරීමට කර්මාන්ත අවශ්‍ය වීම එහෙම නැත්නම් අවශ්‍ය විය. ඒ කියන්නේ ජනගහනය වැඩි වෙනකොට ඒ අයට රෙදිපිලි අවශ්‍ය වුණා අධික වශයෙන්. ජනගහනය වැඩි වෙනවා, ඔවුන්ගේ ධනය වැඩි වෙනවා. ඒ නිසා ඔවුන්ට රෙදිපිලි විශාල වශයෙන් අවශ්‍ය වුණා. රෙදිපිලි ටික නිපදවන්නේ අයට යන්ත්‍ර අධික වශයෙන් නිපදවා ගන්න අවශ්‍ය වුණා. කුඩා ගොවිබිම් එකතු කර මහා පරිමාණ ගොවිබිම් බිහිවීම නිසා ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වීම. කුඩා ගොවිබිම් එකතු කර මහා පරිමාණ ගොවිබිම් බිහිවීම නිසා ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වීම. ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වීම. නිදහස නිසා දේශපාලනික නිදහස නිසා ඕනෑම අයෙකුට කර්මාන්ත ඇරඹිය හැකි වීම. කර්මාන්ත ඇරඹිය හැකි වීම. ඉවරද පුතේ ටික?
හරිද? 10 වෙනි එක තියෙනවා කුඩා දූපතක් ලෙස පිහිටා තිබීම. එංගලන්තයේ පොඩි දූපතක්. ඒතර පොඩි දූපතක් වශයෙන් පිහිටලා තියෙන නිසා හැම පැත්තකින්ම රටට ඇතුළු වෙන්න පුළුවන්, රටින් පිට වෙන්න පුළුවන්. දූපතක් ලෙස තියෙනකොට රටට ඕන පැත්තකින් ඇතුළු වෙන්න පුළුවන්, ඕන පැත්තකින් පිට වෙන්න පුළුවන්. ඒ සඳහා හොඳ වරායවල් සහිත නගර. දැන් අපේ ත්‍රිකුණාමලයේ තියෙනවා, මන්නාරම තියෙනවා, පේදුරුදුඩුව තිබුණා. ඊට පස්සේ ගොඩවාය අම්බලන්තොට තිබුණා. ඉස්සර කාලේ මතකයි නේද? විදේශ කණ්ඩායම් ආවා, මන්නාරමට ආවා, ත්‍රිකුණාමලයට ආවා, ගොඩවාය එහෙම නැත්නම් අම්බලන්තොටට ආවා. එතකොට රටේ ඕන පැත්තකින් අපේ රටට එන්න පුළුවන්. කල්පිටියට ආවා. ඕන තැනකින් එන්න පුළුවන්. අන්න ඒ වගේ බ්‍රිතාන්‍ය කියන රටේ එමෙද එංගලන්තය කියන රටේ හැම පැත්තකින්ම එතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. එතකොට හැම තැනකම වෙළඳ වරායවල් සහිත නගර තියෙනවා. ඒකේ ප්‍රධාන නගරය තමයි ලන්ඩන්. එහෙනම් ලන්ඩන් ඇතුළු වෙළඳ නගර පැවතීම නිසා වෙළඳ පොළ දේශීය සහ රට ඇතුලේ වෙළඳ පොළ දියුණු වෙනවා. ඇයි හැමතැනම වෙළඳ නගර තියෙනවනේ. රට ඇතුලේ හැමතැනම වෙළඳාම දියුණු වෙනවා. හැමතැනම වෙළඳාම තියෙනවා. එතකොට රට ඇතුලේ වෙළඳාම දියුණු වෙනවා.
විදේශීය වශයෙන් දියුණු වෙනවා. විදේශ රටවල් වලට අපනයනය කරන්න පුළුවන්. විදේශ රටවල් වල තියෙන දේවල් ගෙන්න ගන්න පුළුවන්. විදේශ රටවල් වලට අපනයනය කරනවා. ඒවායේ තියෙන දේවල් ගෙන්න ගන්නවා. එහෙනම් අපනයනයත් ආනයනයත් පහසු වෙනවා. බැංකු සහ මූල්‍ය ආයතනවල දියුණුව. මේවයි කර්මාන්ත ආරම්භ කරන අයට යන්ත්‍ර සූත්‍ර ගන්න, අලුත් කර්මාන්ත ආරම්භ කරන්න, වෙළඳ කටයුතු කරගෙන යන්න, බැංකු ආයතන වලින් විවිධ ණය දෙන ආයතන වලින් අවශ්‍ය අනුග්‍රහයන් දෙනවා. යන්ත්‍ර සූත්‍ර ටික මිලදී ගන්න, ඒකට අවශ්‍ය මුදල් දෙනවා. අවශ්‍ය වෙළඳපොළ කරගෙන යන්න මුදල්, තාක්ෂණය ගන්න මුදල් විවිධ ආකාරයෙන් දෙන්න ආයතන බිහි වුණා. අන්නේ ආයතන බිහි වෙච්ච නිසා කර්මාන්ත ඉතා සාර්ථක ලෙස එහි ආරම්භ වෙනවා. කම්කරු පන්තියක් බිහිවීම නිසා කම්කරුවෝ ටිකක් එංගලන්තය තුල පුතේ කම්කරුවෝ බිහි වෙන්නේ කොහොමද? අර ඉඩම් ටික අල්ලගත්ත ධනවතුන්. ඉඩම් ටික ධනවතුන් අල්ලගත්තට පස්සේ ඒ දුප්පත් අයට රැකියා නැති වුණා. ගොවිතැන් අහිමි වෙනවා. කුඩා ගොවි ඉඩම් මහා පරිමාණ ව්‍යාපාරිකයෝ අඩු මුදලකට ගත්තා. ධනවතුන් අඩු මුදලකට අර දුප්පත් ජනයාගේ ඉඩම් මිලදී ගත්තා. ධනවතුන් ඒව යන්ත්‍ර යොදාගෙන වැඩ කරනවා. දුප්පත් ජනතාව ඒ යන්ත්‍ර වලින් වැඩ කරන්න බැරි නිසා, දුප්පත්කම වැඩි නිසා මොකද කරේ? ඉඩම් ටික විකුණා. ඉඩම් ටික විකුණලා ඔවුන් යනවා නගරයට රැකියා සොයාගෙන. ගමේ විශාල පිරිසක් රැකියා සොයාගෙන නගරයට යනවා. ගමේ විශාල පිරිසක් රැකියා සොයාගෙන නගරයට යනකොට නගරේ ව්‍යාපාරිකයන්ට මහා වාසි ලැබෙනවා. මහා ධනයක් පාත් වෙච්ච වගේ. රැකියා සොයා ගෙවලා ශ්‍රමය ලබා ගන්නවා. පොඩි මුදලක් ගෙවලා විශාල ශ්‍රමයක් එකතු කරගත්තා. අන්න ඒ විදියට කම්කරු පන්තියක් බිහිවීම නිසා අඩු මිලකට ශ්‍රමය ලබා ගන්නවා. අඩු මිලකට ශ්‍රමය ලබාගෙන ඔවුන් කර්මාන්ත ටික වේගයෙන් සංවර්ධනය කරනවා. ඒ නිසා එංගලන්තය කියන රටේ විශාල කාර්මික සංවර්ධනයක් ගොඩනැගෙනවා. එංගලන්තය කියන රටේ විශාල කාර්මික සංවර්ධනයක් ගොඩනැගෙනවා. එහෙනම් පුතේ ඔන්න මතකයි මේ කාර්මික විප්ලවය එංගලන්තයෙන් ආරම්භ වුණා සාධක රැසක් මත. ඒ සියල්ලටම ආසන්නතම සිදුවීම බවට පත් වෙන්නේ මොකද්ද? අන්න අර පුනරුදය. ඒ පුනරුදයත් එක්ක එංගලන්තයට ගෙනිච්ච පොත්පත් එංගලන්තේ අය කියවලා ඒකෙන් ලබාගත් දැනුමෙන් කර්මාන්ත ආරම්භනවා. විවිධ විෂයන් විවිධ පුද්ගලයන් අධ්‍යයනය කරනවා. ග්‍රීසීය අය වැඩියෙන් අධ්‍යයනය කරේ තාරකා විද්‍යාව,
ගණිත කටයුතු විද්‍යා කටයුතු ඒවා කාර්මික තාක්ෂණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා මෙන්න මේ එංගලන්තේ එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය දැන් අපි දන්නවා කලාව ගැන ඊපස්සේ සාහිත්‍යමය තොරතුරු ගැන කතා කරනකොට අපිට අහුවෙන්නේ ග්‍රීසිය නේ කලාව පැත්ත එහෙ තියෙන්නේ එංගලන්තය කියන රටේ සියල්ලට වඩා වැඩියෙන් තියෙනවා මොකද්ද කාර්මික තාක්ෂණය ඒ අය කියවලා ලබාගත් දැනුම කර්මාන්ත පැත්තට යොමු කරන්නේ ඒ නිසා මේ පුනරුදයෙන් ගොඩ නැගෙනවා මතකයිද පුතේ කාර්මික විප්ලවයට පදනම ගොඩ නැගින්නේ මොකකින්ද මෙන්න මේ පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙස එහෙනම් පුනරුදය තමයි ප්‍රධානතම සාධකය ආසන්නතම සාධකයේ බවට පත් වෙන්නේ ඔන්න ඔය විදිහට කාර්මික විප්ලවය එංගලන්තේ ආරම්භ වෙන්නට බලපාපු සාධක අපිට හමු වෙනවා පැහැදිලිද කාර්මික විප්ලවය එංගලන්තේ ආරම්භ වෙන්න බලපෑව සාධක ටික ওই විදිහට හමු වෙනවා කරුණු 12ක් තියෙනවා කරුණු 12 හොඳින් පාඩම් කරගන්න කරුණු 12 හොඳින් පාඩම් කරගන්න මතකයි නේද පුතේ රයිට් එහෙමනම් අපි ඉදිරියේදී ඩිංග තව කාලේ වැඩි කරගමු දැන් අපේ දරුවන්ට නිදිමත ගතිය ටික ටික එනවනේ ඒගොල්ලන් නිදා ගන්න බෑ දැන් 11 ශ්‍රේණියනේ නේ නිදා ගන්න බෑ 11 ශ්‍රේණියනේ නිසා වෙලාව චුට්ට වැඩි කරගමු හරිනේ වෙලාව චුට්ට වැඩි කරගමු පන්ති ඉවර වෙනකම් පන්තියේ රැඳී සිටින්න එතකොට පාඩමේ වැඩ ටික ඉවර කර ගන්න පුළුවන් දැන් අපිට තියෙන පුතේ අලුත් මාතෘකා කොටසක් කාර්මික විප්ලවයේ ප්‍රබෝධය කියන එක අලුත් මාතෘකා කොටසක් තියෙන්නේ කාර්මික විප්ලවයේ ප්‍රබෝධය කාර්මික විප්ලවයේ ආරම්භ වෙච්ච ශේෂ්ත්‍ර තුනක් තියෙනවා කාර්මික විප්ලවයේ ආරම්භ වෙච්ච ශේෂ්ත්‍ර තුනක් තියෙනවා අපි ඒ ශේෂ්ත්‍ර තුන ලබන සතියේ කතා කරමු පුතේ මොකද අද මේ ශේෂ්ත්‍ර තුන අපිට කතා කරන්න වෙලාව මදි නිසා හරිනේ අපිට මේ ශේෂ්ත්‍ර තුන කතා කරනවාද වෙලාව මදි නිසා හඳුන්වල වැඩක් නෑ අපිට ලියා ගන්න වෙලාව මදි හැඳින්නුවට වැඩක් නෑ ඒක ලියා ගන්න වෙලාව මදි මොකද ලබන සතියේ ආයි හඳුන්වන්න වෙනවා ඒ නිසා කාර්මික විප්ලවයේ ප්‍රබෝධය ප්‍රධාන ශේෂ්ත්‍ර තුනක් තියෙනවා අපි ඒක ලබන සතියේ කතා කරමු ඒ නිසා අදට පන්තිය මම මෙතනින් නතර කරනවා අලුත් මාතෘකාවට පිවිසෙන්න අපිට වෙලාව මදි අලුත් මාතෘකාවට පිවිසෙන්න වෙලාව මදි නිසා අපි ඒක ලබන සතියේ කතා කරමු. රයිට් එහෙනම් හැමෝටම ආයුබෝවන්